ඔයගොල්ලෝ හැමෝටම ඔයගොල්ලෝ මේක තුලා ඉන්නේ සරසවි සවිය කෙමිස්ට්‍රි YouTube channel එකත් එක්ක. ඉතින් අපේ මේ YouTube channel එකෙන් කතා කරන විද්‍යුත් රසායනයේ වීඩියෝ සීරීස් එකේ දෙවෙනි වීඩියෝ එක එහෙම නැත්නම් දෙවෙනි එපිසෝඩ් එක තමයි ඔයගොල්ලෝ අද මේ නරඹන්නේ. ඉතින් ඔයගොල්ලෝ පළවෙනි එපිසෝඩ් එක බැලුවේ නැත්නම් මුලින්ම ගිහිල්ලා පොඩ්ඩක් පළවෙනි එපිසෝඩ් එක බලලා එන්න. මොකද මේ විද්‍යුත් රසායනයේ පාඩමේ මූලික දේවල් එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝඩ කියන්නේ මොනවද? මේ ඉලෙක්ට්‍රෝඩ හදාගන්නේ කොහොමද? එහෙම නැත්නම් මේ ඉලෙක්ට්‍රෝඩ වර්ග තියෙන මොනවද කියලා අපි කතා කරේ පළවෙනි එපිසෝඩ් එකේ. ඉතින් මේ පල්ලෙහා මම ලින්ක් එක දාලා තියෙනවා. ඔයගලන්ට මේ ලින්ක් එකෙන් ගිහිල්ලා පළවෙනි වීඩියෝ එක බලලා මේ දෙවෙනි වීඩියෝත් එක්ක එකතු වෙන්න පුළුවන්. මේ දෙවෙනි වීඩියෝ එකෙන් කතා කරන දේ ගැන පොඩ්ඩක් සංක්ෂිප්තව ඔයගලන්ට සඳහන් කරොත් මේකේ කතා කරන්නේ ඉලෙක්ට්‍රෝඩ එකේ තියෙන විභවයක් කියලා දෙයක්. ඉලෙක්ට්‍රෝඩ එකේ තියෙන විභවයක්. මේ විභවයට බලපාන සාධක කීපයක් තියෙනවා. මේ සාධක කීපය ගැන සවිස්තරාත්මකව ඔයගලන්ට කියලා දෙනවා මේ වීඩියෝ එකෙන්. සහ මේ විශේෂයෙන්ම මේ ඉලෙක්ට්‍රෝඩයක් අංකණය කරන ක්‍රමයක් තියෙනවා. මේ ඉලෙක්ට්‍රෝඩ අංකණය ගැන පළවෙනි වීඩියෝ එකේදීත් මම ඔයගලන්ට යන්තම් පොඩි ඉඟි කීපයක් දුන්නා. මේ ඉලෙක්ට්‍රෝඩ අංකණය පිළිබඳව මෙතනදී තමයි අපි හරියට සාකච්ඡා කරන්නේ. ඉතින් අද වීඩියෝ එකෙන් ඉලෙක්ට්‍රෝඩයේ විභවයට බලපාන සාධක සහ ඉලෙක්ට්‍රෝඩ අංකණය පිළිබඳ ඔයගලන්ට දැනගන්න පුළුවන්. ඉතින් මේ විද්‍යුත් රසායනයේ වීඩියෝ සීරීස් එක ගේනවත් එක්කම මම ඔයගලන්ට අර කියපු විදිහටම ඔයගලන්ට ගේනවා මම තව මොටිවේෂනල් වීඩියෝ සීරීස් එකක්. මේ මොටිවේෂනල් වීඩියෝ සීරීස් එකෙන් විශේෂයෙන්ම අපි කරන්නේ මේ පාඩම් කරගන්න වෙලාවෙන් කරගන්න විදිය සහ මේ පාඩම් කරන්න පටන් ගන්න විදිය. කොහොමද මෙන්න මේ පාඩම් කරන්න පටන් ගන්න කොහොමද මේකට අඩුම තරමේ දවසට පැය 10ක් 12ක්වත් වෙලාවෙන් කරගන්නේ කියන එක. ඉතින් මේ දේවල් ටික කතා කරමු ඉස්සරහට බලාපොරොත්තු වෙනවා. අද අපි මේ යන්නේ විද්‍යුත් රසායනයේ වීඩියෝ සීරීස් එකේ දෙවෙනි එපිසෝඩ් එකත් එක්ක. එහෙනම් වැඩි කතා නැතුවම අපි ඒකත් එක්ක එකතු වෙමු. ඉතින් මේ හැමදේම ඉගෙන ගන්න ඔයගොල්ලෝ තාමත් මේ YouTube channel එකට subscribe කරලා නැත්නම් මේ YouTube channel එක subscribe කරන්න. ඊට පස්සේ එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න. උතර ඔයගොල්ලන්ට alert එකේ ඉන්න පුළුවන්. මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලන්ට notification එකක් එයි. ඉතින් මේ සරසවි සවිය YouTube channel එකෙන් ඔයගොල්ලන්ට මේ හැමදේම අරගෙන එන මම දේශාන් වීරරත්න. එහෙනම් අපි යමු අපේ විද්‍යුත් රසායන පාඩමේ දෙවෙනි එපිසෝඩ් එකට. විද්‍යුත් රසායනය කියන පාඩමේ ඊළඟ විෂය කොටස විදියට අපි කතා කරනවා ඉලෙක්ට්‍රෝඩයක විභවය ගැන. දැන් අපි මේ වෙනකොට කතා කරා ඉලෙක්ට්‍රෝඩ වර්ග කීපයක්. ලෝහ අයන ඉලෙක්ට්‍රෝඩ ගැන කතා කරා, වායුමය ඉලෙක්ට්‍රෝඩ ගැන කතා කරා, ඊට පස්සේ ලෝහ අද්‍රාව්‍ය ලවණ ඉලෙක්ට්‍රෝඩ ගැන කතා කරා, අන්තිමට අපි කතා කරා රෙඩොක්ස් ඉලෙක්ට්‍රෝඩ ගැන. එතකොට මේ ඉලෙක්ට්‍රෝඩ මේ හැම එකටම යම් විභවයක් තියෙනවා. ඇත්තටම අපි සලකලා බලුවොත් මේ විභවය කියන්නේ මොකක්ද කියලා අපිට මෙන්න මේක මෙහෙම කියන්න පුළුවන්. ඇත්තටම විභවය කියන්නේ ඒ ලෝහ කොටසේ රඳාපවතින ඉලෙක්ට්‍රෝන ඝනත්වයේ විදිහට. උදාහරණයක් විදිහට මෙහෙම සැලකුවොත් මම ගන්නම් එකම කාණ්ඩයේ තියෙන දෙවෙනි කාණ්ඩයේ තියෙන මූලද්‍රව්‍යයන් දෙකක්. මැග්නීසියම් සොලිඩ් හා කැල්සියම් සොලිඩ්. දැන් මැග්නීසියම් ඉලෙක්ට්‍රෝඩයක් හා කැල්සියම් ඉලෙක්ට්‍රෝඩයක් කියන එක පොඩ්ඩක් සලකලා බලුවොත් මම දන්නවා මේ කාණ්ඩයේ පල්ලෙහාට යනකොට අරය වැඩි වෙනවා. අරය වැඩි වෙනවා. ඊට පස්සේ විද්‍යුත් ඍණතාවය අඩු වෙනවා. ඉලෙක්ට්‍රෝන පිට කිරීමේ හැකියාව වැඩි වෙනවා. මෙන්න මේ කියන කාරණා තියෙනවා මේ කාණ්ඩයක් ඔස්සේ පල්ලෙහාට යනකොට. උතම මැග්නීසියම් වලින් හැදෙන මැග්නීසියම් ඉලෙක්ට්‍රෝඩයක් සහ කැල්සියම් වලින් හැදෙන කැල්සියම් ඉලෙක්ට්‍රෝඩයක් සලකලා බලුවොත් මම දෙනවා මෙන්න තියෙනවා මැග්නීසියම් තාඩුවක් සහ ඒක දිලිය තියෙනවා මැග්නීසියම් දාර දෙක එක්වස් අයන ජලීය ද්‍රාවණයක සහ මෙතන තියෙනවා මැග්නීසියම් සොලිඩ් එක. ඊට පස්සේ මම මේ වගේම තමයි ඉලෙක්ට්‍රෝඩයක් ගන්නවා කැල්සියම් වලින් හැදුණු ඒක ගිල්ල තියෙනවා මෙතන තියෙනවා කැල්සියම් සොලිඩ් එක සහ මෙතන තියෙනවා කැල්සියම් 2+ එක්වස් අයන ජලීය ද්‍රාවණය. දැන් මම මේකේ ඔක්සිකරණය වෙන සමීකරණ මම මේ කැල්සියම් සහ මැග්නීසියම් කියන ඒවා ලියුවොත් මට මේක ලියන්න පුළුවන් මැග්නීසියම් සොලිඩ් එක ඉලෙක්ට්‍රෝන පිට කරලා මැග්නීසියම් 2+ එක්වස් ධන 2 ඉලෙක්ට්‍රෝන හදනකොට මේ ඉන්න කැල්සියම් සොලිඩ් එක ඉලෙක්ට්‍රෝන පිට කරලා
කැල්සියම් 2+ equals ධන 2 ඉලෙක්ට්‍රෝන හදනවා. එතකොට මෙන්න මේ ක්‍රියාවලිය මෙන්න මේ කර්ම ගැන මම පොඩ්ඩක් නිකන් සලකලා බලුවොත් මැග්නීසියම්ට වඩා කැල්සියම් කියන එක අරයෙන් වැඩි විද්‍යුතිකතාවයෙන් අඩුයි. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන වලට දක්වන කැමැත්ත එයාගේ ටිකක් අඩුයි. අන්න ඒකින්ද කැල්සියම් ටිකක් වැඩිපුර කැමති වෙනවා මැග්නීසියම්ට වැඩි ඉලෙක්ට්‍රෝන පිට කරන්න. අන්න ඒ හේතුව හින්දා මේ මැග්නීසියම්ට වඩා කැල්සියම්ගේ මේ ඔක්සිකරණය වන ප්‍රතික්‍රියාව ටිකක් මේ පැත්තට වැඩිපුර සිද්ධ වෙනවා. මෙන්න මේ මැග්නීසියම්ට වඩා. මෙන්න මේ මැග්නීසියම්ට වඩා. උතන මොකද වෙන්නේ? මෙන්න මේ කැල්සියම්ගේ මේ ඉලෙක්ට්‍රෝන පිට කරන ප්‍රමාණය ඉහළ යනවා මැග්නීසියම්ට වඩා. ඒ කියන්නේ කැල්සියම් ධන 2 විදියට ද්‍රවණගත වෙමින් මෙන්න මේ ඉලෙක්ට්‍රෝන වැඩි ප්‍රමාණයක් මේ කැල්සියම් තහඩුව මත රැඳෙනවා මේ මැග්නීසියම් වල රැඳෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයට වඩා. එහෙම වුණාම අපිට තේරෙනවා මෙන්න මේ රූපසහන මෙන්න මේ ක්‍රියාවලිය අනුව කැල්සියම්ගේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය එහෙම නැත්නම් කැල්සියම්ගේ මේ කූරේ නැත්නම් කැල්සියම් තහඩුවේ රැඳෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි මැග්නීසියම්ට වඩා. එතකොට අපි දන්නවා මෙන්න මෙතන මේ ඉලෙක්ට්‍රෝන දෙකේ ඉලෙක්ට්‍රෝන විභවයන්හි මේ ඉලෙක්ට්‍රෝන තියෙන ප්‍රමාණයන්හි වෙනසක් තියෙනවා. එතකොට මෙන්න මේ තියෙන වෙනස තමයි අපි සරලව කිව්වොත් ඉලෙක්ට්‍රෝඩයක විභවය කියලා කියන්නේ. මේ ඉලෙක්ට්‍රෝඩයකට යම් හැම ඉලෙක්ට්‍රෝඩයකටම යම් විභවයක් යම් අගයක් තියෙනවා. මම ඊගෙන ඔයගලන්ට ඉස්සරහට කියලා දෙනවා තව ටුට්ටක් ඉස්සරහට පාඩම කරගෙන යනකොට. ඉතින් මේ විභවයන්ට හේතු වෙන්නේ මෙන්න මේ රැඳෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය තමයි ඍජුවම හේතු වෙන්නේ. මෙන්න මේ ඉලෙක්ට්‍රෝන. එතකොට මේක දිහා බලනකොට ඔයගලන්ට පේනවා මේ දෙන්න ඉලෙක්ට්‍රෝන විභවයන්. එහෙම නැත්නම් මේ රැඳෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයන් මෙතන වෙනස්. අන්න ඒකින්ද මේකට යම් විභවයක අගයකුත් මේකට යම් විභවයක අගයකුත් ලැබෙනවා. මම කලින් කියපු විදිහට එක් ඉලෙක්ට්‍රෝඩයට එක් විභවයන් තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ කියන කරුණු සලසලා බලලා අපි ඇත්තටම ඉලෙක්ට්‍රෝඩයක විභවයට එහෙම නැත්නම් අපි සරලව කිව්වොත් අර ඉලෙක්ට්‍රෝඩයක තියෙන ඉලෙක්ට්‍රෝන ඝනත්වයට ඉලෙක්ට්‍රෝඩයේ රැඳාපවතින ඉලෙක්ට්‍රෝන ඝනත්වයට හේතු වන කරුණු කාරණා කීපයක් තියෙනවා. ඒ ටික තමයි ඔයගොල්ලන්ට මේ තියෙන්නේ. ඒක ඉලෙක්ට්‍රෝඩයක විභවය රඳාපවතින සාධක ගත්තොත් පළවෙනි එක තමයි උෂ්ණත්වය මත රඳාපවතිනවා. ඉතින් අපි කතා කරන බොහොමයක් දේවල් උෂ්ණත්වය මත රඳාපවතිනවා. දෙවෙනි එක තමයි වායු ඉලෙක්ට්‍රෝඩයක් සැලකුවොත් අපි කතා කරා වගේ හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයක්, ක්ලෝරින් ඉලෙක්ට්‍රෝඩයක් එකක් සැලකුවොත් වායු ඉලෙක්ට්‍රෝඩය නම් වායු පීඩනය මත වායු ඉලෙක්ට්‍රෝඩේ විභවය රඳාපවතිනවා. තුන්වෙනි සාධකය තමයි විද්‍යුත් විච්ඡේදය. එහෙම නැත්නම් අපි කියනවා අයන ජලීය ද්‍රාවණයේ සාන්ද්‍රණය මත රඳාපවතිනවා. ඊට පස්සේ ද්‍රාවකයේ ද්‍රවීයතාවය විද්‍යුත් විච්ඡේදය විතර භාවිත කරන ද්‍රාවකයේ වෙනස් නම් ජලයේ නොවන තව වෙන මොනවා හරි භාවිත කරනවා නම් ඒකේ ද්‍රවීයතාවයත් මෙතනට බලපානවා. ඊට පස්සේ අන්තිම එක විදිහට අපි මූල ද්‍රව්‍යයේ ස්වභාවය බලපානවා. එතකොට මෙන්න මේ එක් කරුණ ගානේ අපි විස්තර කරලා බලමු කොහොමද මේ ඉලෙක්ට්‍රෝඩයක විභවයට නැත්නම් විභවයේ වෙනස් වෙන්න මේ කියන කරුණු පහ බලපාන්නේ කියලා. පළවෙනියට බලපාන සාධකය තමයි උෂ්ණත්වය. අපි බලමු කොහොමද උෂ්ණත්වය බලපාන්නේ කියලා. මම සාමාන්‍ය සරල ලෝහමය ඉලෙක්ට්‍රෝඩයක් ඇඳ ගන්නවා. මම සලකන්නම් මේ තියෙන්නේ සිංක් කූරක් නම් එයාගේ අයන ජලීය ද්‍රාවණයක සිංක් ධන 2 equals ද්‍රාවණයක තමයි මේ සිංක් කූර ගිලිලා තියෙන්නේ. එතකොට මෙයාගේ ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාව මේ සිංක් කූර එයාගේ අයන ජලීය ද්‍රාවණයත් එක්ක සමතුලිත වුණාම එන ප්‍රතික්‍රියාව මම ලියුවොත් සිංක් සොලිඩ් ප්‍රත්‍යාවර්ත ලකුණ සිංක් ධන 2 equals ධන 2 ඉලෙක්ට්‍රෝන විදිහට මම මේ ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාව ලියනවා. ඒතකොට මෙයා ඉන්නේ සමතුලිතතාවයක නම් අපි සාමාන්‍යයෙන් දන්නවා ඕනම මූල ද්‍රව්‍යයක අයනීකරණය කිරීම නැත්නම් ඉලෙක්ට්‍රෝන පිට කිරීම තාප අවශෝෂකයක් ගන්නවා. ඒතකොට මේ ඉදිරිපස ප්‍රතික්‍රියාව ΔH ප්ලස් අගයක් තමයි එන්නේ. එහෙමනම් ඒකම පසුපස ප්‍රතික්‍රියාව ඒ වගේ වුණොත් මේක ΔH මයිනස් අගයක් වෙන්න ඕනේ. ඒක තමයි අපි සාමාන්‍යයෙන් තාප රසායනයේ දන්න දේවල්. එතකොට ඉලෙක්ට්‍රෝනයක් කියන කෙනා එයාගේ පරමාණුවට එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝනයේ ඍණාරෝපිතයි එයාගේ පරමාණුවේ න්‍යෂ්ටිය ධනාරෝපිතයි ධන ඍණ ආකර්ෂණ බලයකින් බැඳිලා ඉන්නේ. එතකොට අපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මේ ඉලෙක්ට්‍රෝනය පිට වුණත් නැතත් අපිට මේ ඉලෙක්ට්‍රෝනය පිට කරන්න අවශ්‍ය නම් අපි ඉලෙක්ට්‍රෝනය සහ පරමාණුවේ න්‍යෂ්ටිය අතර තියෙන ආකර්ෂණ බලය බිඳින්න ඕනේ. ඒතර මේ බිඳින්න නම් අනිවාර්යෙන් අපි
ශක්තිය දෙන්න ඕනේ. අන්න ඒකින්ද අපි කියනවා අයනීකරණය කිරීම අනිවාර්ය තාප අවශෝෂක අගයක් ගන්න කියලා. ඉතින් නිගමනයේ දැන් මේ උෂ්ණත්වය කියන සාධකය මේකට බලපාන කොට මම මොකද කරන්නේ? මම මේ පද්ධතියේ උෂ්ණත්වය වැඩි කරනවා. පද්ධතියේ උෂ්ණත්වය මම වැඩි කරනවා. උෂ්ණත්වය වැඩි කරාම මොකද වෙන්නේ? දැන් උෂ්ණත්වය වැඩි කරාම මේ සමතුලිත පද්ධතියට බලපෑමක් එක් වෙනවා. ඒතර මේ බලපෑම තමයි උෂ්ණත්වය වැඩි වීම. ලෙජන්ඩ්ලි මූල ධර්මය අනුව අපි දන්නවා මේ වගේ බලපෑමක් එකතු වුණාම මොකද කරන්නේ? එයා මේ බලපෑම අවම කරගන්න නැත්නම් බලපෑම අඩු කරගන්න තමයි බලන්නේ. එහෙනම් වැඩි වුණු උෂ්ණත්වය එයා අඩු කරගන්නයි බලන්නේ. ඉතින් වැඩි වුණු උෂ්ණත්වයක් අඩු කරගන්න පුළුවන් මේ ප්‍රතික්‍රියා සමතුලිත ප්‍රතික්‍රියාවල තියෙන හොඳම ක්‍රියාවලිය තමයි මොකද්ද? තාප අවශෝෂක පැත්තට ප්‍රතික්‍රියාව සිද්ධ කරන එක. වැඩි වුණු උෂ්ණත්වය අඩු කරන්න තාප අවශෝෂක පැත්තට ප්‍රතික්‍රියාව සිද්ධ කරනකොට ඒ කියන්නේ මෙන්න මේ පැත්තට ප්‍රතික්‍රියාව සම්පූර්ණ ලක්ෂ්‍යය බර වෙනවා. නැත්නම් දකුණු පැත්තට ප්‍රතික්‍රියාව ගමන් කරනවා. උතන මොකද වෙන්නේ? සිංක් කූර දියවි සිංක් දන් දෙක සාදමින් ඉලෙක්ට්‍රෝන පිට කරනවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි වෙනවා. ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ මෙන්න මේ සිංක් කූරේ තියෙන ඍණාරෝපණ ප්‍රමාණය වැඩි වෙනවා. ඍණාරෝපණ ප්‍රමාණය සිංක් කූර තුල තියෙන ඍණාරෝපණ ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට මෙන්න මේක තමයි වෙන්නේ ඇත්තටම උෂ්ණත්වය වැඩි කරාම. ඉතින් අපිට කියන්න බෑ හැම ඉලෙක්ට්‍රෝඩයකම උෂ්ණත්වය වැඩි කරාම මේ තියෙන ඍණාරෝපණ නැත්නම් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි වෙයි කියලා. ඇත්තටම මේ ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි වීමක් නෙමෙයි වෙන්නේ. මොකද මේ තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය මේ කූර තුල හිමම ඉන්නවා. ධනායන ද්‍රාවණගත වෙන හින්දා මේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය නැත්නම් ඉලෙක්ට්‍රෝන වලින් මගින් නැති කරන ආරෝපණ ඝනත්වය වැඩි වීමක් තමයි මෙතනදී වෙන්නේ. කොහොම හරි කමන්නේ මේ ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි වෙන කියලා අපි සරලව ගත්තොත් එහෙනම් මෙතනදී ඉලෙක්ට්‍රෝන විභවයේ වෙනසක් වෙනවා උෂ්ණත්වය මත. එහෙනම් උෂ්ණත්වය මත මේක වෙනස් වෙන්නේ කොහොමද කියලා තමයි අපි මේ කියන්නේ. විලින් ඉලෙක්ට්‍රෝඩයක් ගත්තොත් වායුමය ඉලෙක්ට්‍රෝඩයක් ගත්තම අපි පුළුවන් බලන්න ඕනේ මේ ප්‍රත්‍යවර්ත ප්‍රතික්‍රියාවේ තාපදායක හෝ තාප අවශෝෂක පැත්ත මොකක්ද කියලා. ඉතින් තාපදායක හෝ තාප අවශෝෂක පැත්ත අපි තීරණය කරලා තමයි මේ ප්‍රතික්‍රියාවේ එහෙම නැත්නම් යම් ප්‍රතික්‍රියාවක මේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය නැත්නම් ආරෝපණ ඝනත්වය ඍණාරෝපණ ඝනත්වය වැඩි වෙයිද අඩු වෙයිද කියලා තීරණය කරන්නේ. අපි ඊළඟට කතා කරන්නේ දෙවෙනි කරුණ. ඉලෙක්ට්‍රෝඩයක විභවය කෙරෙහි රඳාපවතින දෙවෙනි කරුණ. මොන කරන්නේ මුලින්ම කිව්වා වායුමය ඉලෙක්ට්‍රෝඩයක නම් වායු පීඩනය බලපානවා. ඔතන මම මෙතන යොදා ගන්නවා සම්මත නැත්නම් හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය සහ ක්ලෝරින් ඉලෙක්ට්‍රෝඩය කියන ඉලෙක්ට්‍රෝඩ දෙක. මේ කරුණ පැහැදිලි කරන්න. ඔතන මේ හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයේ රූප සරහනක් අඳ ගන්නවා මේ විදිහට. මම මේක අන්තිම විදිය ඔයගලන්ට කලින් කියලා දුන්නා. මෙහෙම තියෙනවා නම් මෙතනින් හයිඩ්‍රජන් වායුව එවනවා ප්ලැටිනම් තහඩුවක් මගින් මේක ඉලෙක්ට්‍රෝන හුවමාරුව සිද්ධ වෙනවා. මෙතන ඉන්න ඕනේ H+H+ අයන ජලීය ද්‍රාවණයක්. මම මේත් එක්කම ක්ලෝරින් ඉලෙක්ට්‍රෝඩයක් අඳ ගන්නවා මේ විදිහටම. හරි. මම හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය සහ ක්ලෝරින් ඉලෙක්ට්‍රෝඩය අඳගෙන තියෙනවා. එතකොට මම හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයේ ප්‍රත්‍යවර්ත ප්‍රතික්‍රියාව ලියා ගන්නම්. මොකද වෙන්නේ? 2H H+ ධන 2 ඉලෙක්ට්‍රෝන අරගෙන H2 ගෑස් බවට පත් වෙනවා. උදේ මම මොකද කරන්නේ? වායුමය ඉලෙක්ට්‍රෝඩයක වායු පීඩනය බලපාන විදිය තමයි දැන් මම මේ කියන්නේ යන්නේ. වායුමය ඉලෙක්ට්‍රෝඩයේ වායු පීඩනය බලපාන විදිය කියන්නේ යන්නේ. එතකොට මම මොකද කරන්නේ? මේ හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයේ හයිඩ්‍රජන් වායු පීඩනය වැඩි කරනවා. වායු පීඩනය වැඩි කරනවා. වැඩි කරාම මේ බලන්න වායු පීඩනය වැඩි කරාම මෙතනින් පීඩනය වැඩි වෙනවා. එතකොට ලෙජන්ඩ්ලි මූල ධර්මය අනුව එයා බලන්නේ වායුමය පීඩනය වැඩි වුණු පීඩනය අඩු කර ගන්නවා. එතකොට අඩු කරන්න එයා මොකද කරන්න ඕනේ? එයා මෙන්න මේ පැත්තට ප්‍රතික්‍රියාව සිද්ධ කරන්න ඕනේ. වැඩි වුණු වායු පීඩනය අඩු කරගන්න ප්‍රතික්‍රියාව මේ පැත්තට සිද්ධ කරන්න. ඒ කියන්නේ H2 වායුව මේ ප්ලැටිනම් තහඩුවට ඉලෙක්ට්‍රෝන ලබා දෙමින් H+ ලෙස ද්‍රාවණගත වෙන්න ඕනේ. H+ ලෙස ද්‍රාවණගත. එතකොට මේ පැත්තට ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. ඔයගොල්ලන් තේරෙනවා මෙන්න මේ ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය මේ ප්ලැටිනම් තහඩුව මත තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය ඍණාරෝපණ ප්‍රමාණය වැඩි වෙනවා. මෙතනදී ඍණාරෝපණ ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට මෙතන නම් වායු පීඩනය වැඩි කරොත් ඍණාරෝපණ ප්‍රමාණය වැඩි වෙයි. මොකක් මතද? ප්ලැටිනම් තහඩුව මත තියෙන ඍණාරෝපණ ප්‍රමාණය වැඩි වෙනවා. ඊට පස්සේ මම ක්ලෝරින් ඉලෙක්ට්‍රෝඩයට ගියොත් ක්ලෝරින් ඉලෙක්ට්‍රෝඩයට මේක ප්‍රත්‍යවර්ත ප්‍රතික්‍රියාව මම ලියුවොත් මේක තියෙන්නේ මෙන්න මේ විදිහට
Cl2 gas ධන 2 ඉලෙක්ට්‍රෝන අරගෙන ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාව යටතේ 2Cl aqueous බවට පත් වෙනවා. එතකොට මම මෙතනින් මේ Cl2 වායු පීඩනය වැඩි කරොත් Cl2 ගේ වායු පීඩනය වැඩි කරොත් ඒ කියන්නේ මෙතන වායු පීඩනය වැඩි කරනවා මම. එතකොට එයා බලන්නේ මොකද්ද? සම්තුලිතානියතේ එන සම්තුලිතාවයට අනුව ලෙචැට්ලිය මූල ධර්මයට අනුව මේ වැඩි කරපු වායු පීඩනය අඩු කරගන්න. අඩු කරන්න නම් එයා මොකද කරන්න ඕනේ? ප්‍රතික්‍රියාව මෙන්න මේ විදිහට දකුණු පසට ගෙනියන්න ඕනේ. ප්‍රතික්‍රියාව දකුණු පසට ගෙනියන්න ඕනේ. දකුණු පසට ගෙනියන්නේ කොහොමද? Cl2 වායුව මේ ප්ලැටිනම් තහඩුව මත තියෙන ඉලෙක්ට්‍රෝන අරගෙන Cl- විදියට ද්‍රාවණගත වෙන්න ඕනේ. Cl- විදියට ද්‍රාවණගත වෙන්න ඕනේ. උතර මොකද වෙන්නේ? මේක පීඩනය මම වැඩි කරා. ඒ වැඩි වුණු පීඩනය අඩු කරගන්න ප්‍රතික්‍රියාව මෙහෙට එනවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන යොදා ගනිමින් Cl- වලට ද්‍රාවණගත වුණාම ඔයගන් තේරෙනවා එහෙනම් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය මේ තහඩුව මත ඉන්න ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය අඩු වෙන්න ඕනේ. එහෙම වුණාම මේ තහඩුවේ මේ ප්ලැටිනම් තහඩුවේ තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය අඩු වෙනවා මේකේ වායු පීඩනය වැඩි කරාම. අපි ආයි කලින් එකට ගියොත් මෙතනදී වායු පීඩනය වැඩි කරනවා. එතකොට ප්ලැටිනම් තහඩුවට ඉලෙක්ට්‍රෝන ලබා දෙමින් මෙයා H+ ද්‍රාවණගත වුණා. එහෙම වුණාම මේ ප්ලැටිනම් තහඩුවේ ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි වුණා. දැන් මෙතනදී නම් එහෙනම් මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය අඩු වෙයි. උතර මේ ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය අඩු වීම එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි වීම මත මේ ඉලෙක්ට්‍රෝඩයේ විභවය අනිවාර්යයෙන්ම රඳාපවතිනවා. මේ තහඩුව මත තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය අඩු වීම සහ වැඩි වීම මත අනිවාර්යයෙන්ම මේ ඉලෙක්ට්‍රෝඩ විභවය රඳාපවතිනවා. එහෙනම් වායුමය ඉලෙක්ට්‍රෝඩයක වායු පීඩනය කියලා කියන්නේ අනිවාර්යෙන් ඒ ඉලෙක්ට්‍රෝඩයේ විභවය රඳාපවතින සාධකයක්. ඉතින් වායු ඉලෙක්ට්‍රෝඩය මොකක්ද කියලා කියන්නේ නැතුව අපිට කියන්න බෑ විභවය අඩු වීමක් වැඩි වීමක් මොකක් වෙයිද කියලා. එහෙම නැත්නම් මේ තහඩුව මත තියෙන ඉලෙක්ට්‍රෝන ඝනත්වයේ වැඩි වීමක් හෝ අඩු වීමක් මොකක් වෙයිද කියලා කියන්න බෑ. ඉතින් හැබැයි අපි ඉලෙක්ට්‍රෝඩය මොකක්ද කියලා දන්නවනම් අපිට පුළුවන් කියන්න මේක අඩු වෙනවද වැඩි වෙනවද කියලා. ඒතර මේකේදී ඔයගලන්ට තේරෙනවා හයිඩ්‍රජන් ගේ නම් වැඩි වීමක් සිද්ධ වුණා. ක්ලෝරින් ගේ නම් අඩු වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉලෙක්ට්‍රෝඩයක විභවය කෙරෙහි බලපාන තුන්වෙනි සාධකයේ විදිහට මම කියනවා විද්‍යුත් විච්ඡේදයේ එහෙම නැත්නම් අයන ජලීය ද්‍රාවණයේ සාන්ද්‍රණය බලපානවා කියලා. අපි බලමු මෙන්න මේ සමතුලිතතාවයටපත් වුණු ඉලෙක්ට්‍රෝඩයක අයන ජලීය ද්‍රාවණයේ සාන්ද්‍රණය බලපාන විදිහ. මම පුරුදු විදිහටම සින්ක් ඉලෙක්ට්‍රෝඩයක් අඳ ගන්නවා. උතර මේක සින්ක් කූර සහ මේක සින්ක් ධන 2 aqueous අයන ජලීය ද්‍රාවණය. මේක මම මෙහෙම මාක් කරාම මට මේකේ ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාව ලියන්න පුළුවන්. සින්ක් ධන 2 aqueous ධන 2 ඉලෙක්ට්‍රෝන අරගෙන සින්ක් සොලිඩ් එක බවට පත් වෙනවා කියලා. ඉතින් මේක අනිත් පැත්තට ලියුවත් ඒකේ ලොකු ගැටලුවක් නැහැ. මම ඉතින් පුරුදු විදියට මේ ඔක්සිහරණය වෙන අණුපිළිවෙලට මේ ප්‍රතික්‍රියාව ලියනවා. උතර මේකෙදි වෙන්නේ මොකද මම කරන්නේ? මේ මොනෑම හෝ ක්‍රමයකින් සින්ක් ධන 2 අයන ජලීය ද්‍රාවණයේ සාන්ද්‍රණය වැඩි කරනවා. මේක සාන්ද්‍රණය වැඩි කරපු ගමන් මේ සමතුලිතතාවයට පත් වෙලා ඉන්න ප්‍රතික්‍රියාවට බාහිරින් බලපෑමක් කරා හා සමානයි. උතර මොකද වෙන්නේ? මම අයන ජලීය ද්‍රාවණයේ සාන්ද්‍රණය වැඩි කරාම මොකද වෙන්නේ? එයා බලන්නේ වැඩි කරපු සාන්ද්‍රණය අඩු කරගන්න. ඉතින් වැඩි කරපු සාන්ද්‍රණය අඩු කරගන්න තියෙන එකම ක්‍රමය තමයි මෙතනදී මේ ධන 2 අයන මේකෙන් ඉලෙක්ට්‍රෝන ලබා ගනිමින් එහෙම නැත්නම් මේ සින්ක් කූරෙන් ඉලෙක්ට්‍රෝන ලබා ගනිමින් සින්ක් සොලිඩ් බවට ගිහිලා සින්ක් කූර මත තැන්පත් වෙන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රතික්‍රියාව මෙන්න මේ පැත්තට ගමන් කරන්න ඕනේ. එහෙම නැත්නම් දකුණු අත පැත්තට එහෙම නැත්නම් ප්‍රතික්‍රියාව ඉදිරියට ගමන් කරන්න ඕනේ. ඉතින් ඉදිරියට ගමන් කරනවා කියලා කියන්නේ අනිවාර්යෙන් සින්ක් ධන 2 ඉලෙක්ට්‍රෝන අරගෙන සින්ක් බවට පත් වෙනකොට මේ ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය අඩු වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ කූර තුල තියෙන නිදහස් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය එහෙම නැත්නම් අපි කියනවා ඉලෙක්ට්‍රෝන ඝනත්වයේ අඩුවීමක් දැක ගන්න හම්බ වෙනවා. කියන්නේ ඍණාරෝපණ ඝනත්වයේ අඩුවීමක් දැක ගන්න හම්බ වෙනවා. අන්න ඒ හේතුව හින්දා ඉලෙක්ට්‍රෝඩයේ විභවය ලබන සාධකයන්දී විද්‍යුත් විච්ඡේද නැත්නම් අයන ජලීය ද්‍රාවණයේ සාන්ද්‍රණය බලපෑම අනිවාර්ය වෙනවා. එතකොට මෙන්න මේ විදිහට අපිට පුළුවන් අයන ජලීය ද්‍රාවණයේ සාන්ද්‍රණය බලපාන්නේ කොහොමද කියලා කියන්න. ඉලෙක්ට්‍රෝඩයක විභවය රඳා පවතින හතරවෙනි සාධකයේ විදිහට ඒ ඉලෙක්ට්‍රෝඩයේ ගිලී පවතින ද්‍රාවකයේ ද්‍රවීයතාවය හඳුන්වන්න පුළුවන්. මේක බොහොම සරලව පැහැදිලි කරන්න පුළුවන්. මම පුරුදු විදිහටම සින්ක් ඉලෙක්ට්‍රෝඩයක් ලබා ගන්නවා. මම හිතනවා මේ සින්ක් කූර ගිලිලා තියෙනවා ජලය තුල. එතකොට මේ තියෙන්නේ
සිංක් සොලිඩ් එක නම් එයා සිංක් ධන දෙක ඒකස් ජලීය ද්‍රාවණයක් එහෙම නැත්නම් ජලය තුල තමයි මේක විල තියෙන්නේ. ජලය කියලා අපි කියනවා ජලය කියන්නේ හොඳ ද්‍රවීය ද්‍රාවකයක්. ඉතින් මොකද වෙන්නේ මේ මම ගත්තොත් සිංක් සොලිඩ් එක සිංක් ධන දෙක ඒකස් ධන දෙකයි ඉලෙක්ට්‍රෝන විදිහට ද්‍රාවණගත වෙන්නේ යම් කැමැත්තක් දක්වනවා. ඒකට හේතුව තමයි සිංක් ධන දෙක අයන වෙනකොට මේ ජලාණු ඒක වටා එක්රැස් වෙමින් අයන ස්ථිර දීද්‍රව ආකර්ෂණ බලයක් සාදනවා. මම මේක ගත්තොත් සිංක් ධන දෙක අයන හිටියොත් මේ ජලාණු මේ විදිහට ඩෙල්ටා මයිනස් ඩෙල්ටා ප්ලස් විදිහට මෙන්න මේ විදිහට අයන ස්ථිර දීද්‍රව ආකර්ෂණ බලයක් සාදනවා. අයන ස්ථිර දීද්‍රව ආකර්ෂණ බලයක් සාදනවා. උතන මෙන්න මේ අයන ස්ථිර දීද්‍රව ආකර්ෂණ බලය යම් තරමකට හොඳට ස්ථායී හින්දා මේ සිංක් කියන කට්ටිය සිංක් ධන දෙක විදිහට බලපත් වෙලා මෙන්න මේ ඉලෙක්ට්‍රෝන පිට කරමින් මේ ප්‍රතික්‍රියාව සිද්ධ කරන්න යම් කැමැත්තක් දක්වනවා. එතකොට මොකද වෙන්නේ මේ සිංක් කූරින් සිංක් ධන දෙක ද්‍රාවණගත වෙලා මේ කූර මත ඉලෙක්ට්‍රෝන රැඳිලා කූරේ තියෙන නිදහස් ඉලෙක්ට්‍රෝන ඝනත්වයේ වැඩිවීමක් සිද්ධ වෙනවා. හැබැයි ඕකම අනිත් පැත්ත තමයි ඔයගොල්ලෝ හිතන්නේ මෙන්න මෙහෙම එකක් වුණොත් මම මේකේම සිංක් කූරක් ගන්නවා සිංක් සොලිඩ් එකක් ගන්නවා මම මෙතනට දානවා CCl4 ලික්විඩ් වගේ නිර්ද්‍රවීය කාබනික ද්‍රාවකයක් නිර්ද්‍රවීය ද්‍රාවකයක් දානවා. එතකොට මෙයා නිර්ද්‍රවීයයි සිංක් කියන කෙනා ඉලෙක්ට්‍රෝන පිට කරමින් සිංක් ධන දෙක ඒකස් බවට පත් වෙන්න කැමති වුණාට මම එන කාබනික එකක් හින්දා ඕගනික් කියලා දානවා. ඕගනික් නිර්ද්‍රවීය එකක් බවට පත් වෙන්න කැමති නැහැ. මෙතනදී. ඇයි මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න කැමති නැහැ. එතකොට මේ සිංක් කූර වැය වෙමින් ද්‍රාවණගත වෙන්න කැමති නැහැ. සිංක් කූර වැය වෙමින් ද්‍රාවණගත වෙන්න කැමති නැහැ. එතකොට මෙන්න මේ සිංක් කූර මත රැඳෙන නිදහස් ඉලෙක්ට්‍රෝන ඝනත්වය බොහෝ ප්‍රමාණයකින් අඩු වෙනවා මෙන්න මේ ද්‍රවීය ද්‍රාවකයක් දැම්මට වඩා. එහෙනම් දාන ද්‍රව්‍යයේ ද්‍රව්‍යතාවය කියන එක ඉලෙක්ට්‍රෝඩයක විභවයට අනිවාර්යෙන් රඳා පවතින සාධකයක්. හැබැයි අපි ගහන ගොඩක් ගණන් වල ඉස්සරහට ඔයගොල්ලෝ මම ගණන් හදවනවා. ඒ හැම ගානකම වගේ අපි ගොඩක් අර ජලීය ද්‍රාවණයක් තමයි භාවිතා කරන්නේ. මෙහෙම කාබනික ද්‍රාවකවල CCl4 වගේ ද්‍රාවකවල එහෙම නැත්නම් ක්ලෝරෝෆෝම් වගේ ද්‍රාවකවල ගිල්ලපු ඉලෙක්ට්‍රෝඩ එහෙම දැක ගන්න හම්බෙන්නේ නැහැ සාමාන්‍යයෙන් ගණන් හදනකොට. ඒ හින්දා අපිට හැමතිස්සම හම්බෙන්නේ ජලීය ද්‍රාවණය. ඒ කොහොම වුණත් ද්‍රාවකයේ ද්‍රවීයතාවය කියන සංකල්පය අනිවාර්යෙන් රඳා පවතිනවා ඉලෙක්ට්‍රෝඩයක විභවයට. ඉලෙක්ට්‍රෝඩයක විභවය රඳා පවතින අන්තිම සාධකයේ විදිහට අපිට කතා කරන්න පුළුවන් මූල ද්‍රව්‍යයේ ස්වභාවය. එහෙම නැත්නම් මේක සරලව කිව්වොත් මූල ද්‍රව්‍ය වර්ගය කියන එක. ඒතර මම මුලින්ම මේ ඉලෙක්ට්‍රෝඩයක විභවය කියන්නේ මොකද්ද? මොකද්ද මේ ඉලෙක්ට්‍රෝන පිට කරලා අර කූරක් මත ඉලෙක්ට්‍රෝන ගැවසෙනවා කියන එකේ තේරුම ගැන කතා කරද්දි මම ඔයාලට මෙන්න මේක ගැන කියලා දුන්නා. උදාහරණයකට ආයි මතක් කිරීමක් කළොත් මම ගන්නම් දෙවනි කාණ්ඩයේ මූල ද්‍රව්‍ය තමයි මැග්නීසියම් සහ කැල්සියම්. මෙයාලා පල්ලෙහාට යනකොට අරය වැඩි වෙනවා. විද්‍යුත් ඍණතාවය අඩු වෙනවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට කිරීමේ හැකියාව වැඩි වෙනවා. ඉලෙක්ට්‍රෝන පිට කිරීමේ හැකියාව වැඩි වෙනවා. උතන මම මේ කිව්ව විදිහටම මැග්නීසියම් ඉලෙක්ට්‍රෝඩයක් සහ කැල්සියම් ඉලෙක්ට්‍රෝඩයක් කියන ඒවා සැලකුවොත් මේ තියෙන්නේ කැල්සියම් සොලිඩ් නම් මේ තියෙන්නේ magnesium solid now make a magnesium 2 plus aqueous make a calcium 2 plus make a calcium 2 plus aqueous එතකොට මේක ප්‍රත්‍යවර්ත ප්‍රතික්‍රියාව වෙනසෙන් මේක ප්‍රතික්‍රියාව ගත්තොත් magnesium solid ඉලෙක්ට්‍රෝන පිට කරමින් magnesium 2 plus තන දෙකයි ඉලෙක්ට්‍රෝන බවට පත් වෙද්දී calcium කියන එක කෙනා calcium solid ඉලෙක්ට්‍රෝන පිට කරමින් කැල්සියම් 2+ ධන දෙකයි ඉලෙක්ට්‍රෝන බවට පත් වෙනවා. මේක ඒකස් කැල්සියම් ඒකස්. එතකොට මම කියවා කැල්සියම් ඉලෙක්ට්‍රෝන පිට කිරීමේ හැකියාව වැඩි හින්දා අනිවාර්යෙන් මේ ප්‍රතික්‍රියාව වැඩිපුර වෙන්නේ කැල්සියම්. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට කිරීමේ. ඒතර කැල්සියම් මත තමයි නිදහස් ඉලෙක්ට්‍රෝන වල වැඩි ඝනත්වයක් දැක ගන්න පුළුවන් මැග්නීසියම් ප්‍රෝඩක්ට්. මැග්නීසියම් ප්‍රෝඩක්ට්. එහෙනම් මේ මූල ද්‍රව්‍යයක ස්වභාවය නැත්නම් මූල ද්‍රව්‍ය වර්ගය නැත්නම් මූල ද්‍රව්‍යයට කොච්චර හොඳට ඉලෙක්ට්‍රෝන පිට කරන්න පුළුවන්ද? නැත්නම් මූල ද්‍රව්‍යය කොච්චර සක්‍රීයද
කියන කාරණා මත අනිවාර්යෙන් ඉලෙක්ට්‍රෝඩයක විභවය රඳාපවතිනවා. උතන මෙන්න මේ කියන කරුණු කාරණා දෙක තමයි ඉලෙක්ට්‍රෝඩයක විභවයට රඳාපවතින්නේ. උතන අද දවස් තුලදී අපි මේ විද්‍යුත් රසායනය කියන පාඩමේ මූලික දේවල් කීපයක් කතා කරා. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන වර්ග 4ක් තියෙනවා ඕගොල්ලන්ගේ විෂය නිර්දේශයේ. මේ ඉලෙක්ට්‍රෝන වර්ග 4 සහ එයාලා දක්වන ඔක්සිකරණ ප්‍රතික්‍රියාව මොකද්ද? ඔක්සිහරණ ප්‍රතික්‍රියාව මොකද්ද? සහ මේ ඉලෙක්ට්‍රෝඩ ඇත්තම තියෙන්නේ කොහොමද? වායුමය ඉලෙක්ට්‍රෝඩයක් නම් තියෙන්නේ කොහොමද? ඊට පස්සේ අපි කතා කරා ලෝහ අද්‍රාව්‍ය ලවණ ඉලෙක්ට්‍රෝඩ ගැන. ඒගොල්ලෝ තියෙන්නේ කොහොමද කියලා කතා කරා. ඊට පස්සේ රෙඩොක්ස් ඉලෙක්ට්‍රෝඩ ක්‍රියා කරන්නේ කොහොමද කියලා කතා කරා. ඊට පස්සේ මේකේ අන්තිම මේ පාඩමේ අන්තිම දැන් කතා කරපු කොටස විදිහට අපි කතා කරා මේ ඒකකට අදාළ අන්තිම කොටස විදිහට අද දවසේ අපි කතා කරා මෙන්න මේ ඉලෙක්ට්‍රෝඩයේ විභවයට රඳාපවතින සාධක. ඊට පස්සේ දැන් මේ අපි කතා කරන්නේ මෙතනින් එහාට කතා කරන්න යන්නේ මේකෙදි මේ ඉලෙක්ට්‍රෝඩ මේ කතා කරපු හැම ඉලෙක්ට්‍රෝඩයක්ම අංකණය කරන විශේෂ ක්‍රමයක් තියෙනවා. ඔයගොල්ලෝ දකින්නේ සමහරක් වායුමය ඉලෙක්ට්‍රෝඩ මම ලියනකොට ප්ලැටිනම් කියලා ලියන උදාහරණයක් විදිහට හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය ලිව්වම ප්ලැටිනම් කියලා සොලිඩ් දාලා ඉරක් ගහලා H2 ගෑස් කියලා ලියලා ඊට පස්සේ H+ A+ කියලා ලියුවා. මම කොහොම මේක ලියනකොට ඔයගොල්ලෝ මේක ගැන කලබල වෙන්න එපා. මම ඉස්සරහට මේක කියලා දෙන්නම් කොහොමද ලියන්නේ කියලා. එතකොට මෙන්න මේක තමයි ඉලෙක්ට්‍රෝඩයක් අංකණය කරන. ඉලෙක්ට්‍රෝඩයක් අංකණය කරන ක්‍රමය. ඉතින් මේක ගැන කතා කරන්න තමයි දැන් අපි යන්නේ. අපි දැන් කතා කරන්න යන්නේ මම අර කියපු විදිහට ඉලෙක්ට්‍රෝඩයක් කොහොමද සමතාකාරයට අංකණය කරන්නේ කියලා. ඉතින් මට මේක ලේසි වෙන්න මම මෙන්න මේ වගේ වගුවක් ගහගත්තා. ඕගොල්ලන්ටයි මටයි මේක ලේසි වෙන්නේ. මම ගන්නම් පළවෙනි ඉලෙක්ට්‍රෝඩ මෙතන තියෙන ඉලෙක්ට්‍රෝඩ වර්ගය මේ දින රසායනික සමතුලිත ප්‍රතික්‍රියාව සහ එයාගේ සම්මත අංකණය කරන විදිය තමයි මේ දින. උතන මේ අංකණය කරන විදිය ගැන තමයි මම මෙතනදී කියලා දෙන්න යන්නේ මේ එක් ඉලෙක්ට්‍රෝඩ ගැන. එතකොට මුලින්ම ගන්නම් අපි කතා කරමු ලෝහ ඉලෙක්ට්‍රෝඩ. ලෝහ ඉලෙක්ට්‍රෝඩයක් ගත්තම මේ එක් ඉලෙක්ට්‍රෝඩ අංකණය කරනකොට ඒවට අනන්‍ය වුණු නීති රීති තියෙනවා. සාමාන්‍ය ලෝහ ඉලෙක්ට්‍රෝඩ තමයි අංකණය කරන්න ලේසිම. ඉතින් ඒවට දෙන බොහොම කෙටි බොහොම පොඩි නීතියක් විතරයි තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රෝඩයක් අංකණය කරනකොට ඒවේ භෞතික අවස්ථාන් වෙනස් වෙන රාශීන් තියෙනවා. උදාහරණයක් විදිහට ඝනයක් ඉලෙක්ට්‍රෝන පිට කරමින් A+ බවට ජලීය ද්‍රාවණයක් බවට පත් වෙනවා නම් අපි ඒක ඇලයිරක් ගහලා වෙන් කරනවා. ඒතර ලෝහයක් බොහෝ විට ලෝහය ඝනය ඒක A+ ජලීය ද්‍රාවණය බවට පත් වෙනවා. එහෙම වුණාම ඒක අපි ඇලයිරක් ගහලා වෙන් කරන තමයි කරන්නේ. ඒතර මම නිකන් උදාහරණයකින් ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. මම ගත්තොත් සින්ක් ඉලෙක්ට්‍රෝඩය. සින්ක් ඉලෙක්ට්‍රෝඩය කියන ගත්තොත් එයාට අදාළ රසායනික සමතුලිත ප්‍රතික්‍රියාව සාමාන්‍යයෙන් අපි ලියන්න මතක තියාගන්න සමතුලිත ප්‍රතික්‍රියාවක් ලියන්නේ ඉලෙක්ට්‍රෝඩයකට අදාළව ලියන්නේ කියලා කිව්වම ඔක්සිහරණය වෙන අණු පිළිවෙලට. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ගන්න අණු පිළිවෙලට. උතන මම මේක ලියනවා එහෙමනම් සින්ක් ධන 2 equals ධන 2 ඉලෙක්ට්‍රෝන අරගෙන ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාව සින්ක් සොලිඩ් බවට පත් වෙනවා. සින්ක් සොලිඩ් බවට පත් වෙනවා. ඊළඟට මේ දෙක ඕගොල්ලන්ට ලියා ගන්න පුළුවන් ඒක එච්චර ලොකු ගැටලුවක් නෙමෙයි. සම්මත අංකණය ක්‍රමය. ඊළඟ මම අංකණයේ තියෙන නීතියක් තමයි භෞතික අවස්ථාව වෙනස් වෙන අවස්ථාවක් එනවනම් අපි ආව ඇලයිරක් ගහලා වෙන් කරනවා. ඒත් එක්කම මේ අංකණයේ තියෙන ඊළඟ එක තමයි සාමාන්‍ය ඔක්සිකරණාංකය වැඩි වෙන අණු පිළිවෙලට තමයි අපි මේක ලියන්නේ. ඔක්සිකරණාංකය වැඩි වෙන අණු පිළිවෙලට. ඉතින් මේ සින්ක් එක අංකණය කරන්න හරිම ලේසි. සින්ක් සොලිඩ් භෞතික අවස්ථාව වෙනස් වෙලා සින්ක් ධන 2 බවටයි පත් වෙන්නේ. ඔතන ඇලයිරක් ගහුවා සින්ක් ධන 2 equals මේක තමයි සින්ක්ගේ සම්මත අංකණය. ඉතින් මේක හරිම ලේසි. මම තව එක්කෙනෙක් ගන්නම් මැග්නීසියම් ඉලෙක්ට්‍රෝඩය. මැග්නීසියම් ඉලෙක්ට්‍රෝඩය. ඒතර ඒකේ ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාව වෙන්නේ මැග්නීසියම් ධන 2 equals ධන 2 ඉලෙක්ට්‍රෝන මැග්නීසියම් සොලිඩ් බවට පත් වෙනවා. එහෙමනම් එයාගේ සම්මත අංකන ක්‍රමය වෙන්න ඕනේ මැග්නීසියම් සොලිඩ් ඇලයිරක් මැග්නීසියම් ධන 2 equals විදියට. එතකොට ලෝහ ඉලෙක්ට්‍රෝඩ ලෝහ ද්‍රව්‍ය අයන දක්වන ඉලෙක්ට්‍රෝඩ අද්‍රව්‍ය ලවණ ගැන නෙවෙයි ඒක තමයි පල්ලෙහා අපි කතා කරේ නැහැ. මේ ඉලෙක්ට්‍රෝඩ අංකණය කරනකොට තියෙන නීති රීති ටික තමයි මේක. ඉතින් මේක බොහොම සරලයි. මතක තියාගන්න ඕනේ. අනිවාර්යෙන් භෞතික අවස්ථා දාන්න. භෞතික අවස්ථා දැමීම අනිවාර්යයි අංකණය කරන ක්‍රියාවලියකදී. ඉතින් ඕනම රසායනික ප්‍රතික්‍රියාවකට උනත් අපි භෞතික අවස්ථා දාන හින්දා මේ අංකණය කිරීමේ ක්‍රියාවලියේදී භෞතික අවස්ථා දාන එක අනිවාර්ය ක්‍රියාවලියක්.
අපිට අංකණය කරන්න තියෙන දෙවෙනි ඉලෙක්ට්‍රෝඩ වර්ගය තමයි වායුමය ඉලෙක්ට්‍රෝඩ. එහෙම නැත්නම් අපි ඒවට කිව්වා අලෝහ ඉලෙක්ට්‍රෝඩ කියලා. උතර වායුමය ඉලෙක්ට්‍රෝඩ ගත්තොත් මම ගන්නවා Cl2 gas ක්ලෝරින් ඉලෙක්ට්‍රෝඩය හා H2 gas ඔක්සිජන් ඉලෙක්ට්‍රෝඩය කියන එක. මෙන්න මේ ක්‍රියාවලිය දෙක ගත්තම මෙයාලගේ හරණය වෙන විදිහට ප්‍රතික්‍රියාව රසායනික ප්‍රතික්‍රියාව ලියා ගන්න ඕනේ. ඒක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. අපි ලියනවා Cl2 gas ධන 2 ඉලෙක්ට්‍රෝන ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාව 2 Cl - 8+. එහෙමනම් මම ක්ලෝරින් එකට පස්සේ හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයක් ලියනවා. ඔක්සි හරණය වෙන අණුපිළිවෙලට එයාගේ ඉන්නේ 2H+8+ තමයි ඉලෙක්ට්‍රෝන දෙකක් ගන්නෙ. අරගත්තම හම් වෙනවා H2 gas. උතුරු මේ ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාව සහ මේ ඉලෙක්ට්‍රෝඩය මේ ලියන එක එච්චර ලොකු දෙයක් නෙමෙයි. ඊට පස්සේ මෙයාගේ සම්මත අංකණය කියන ක්‍රියාවලියට ගියාම මේකේ තියෙනවා තව නීති කීපයක්. මම කිව්වා වායුමය ඉලෙක්ට්‍රෝඩයකට අයන ජලීය ද්‍රාවණයක් සමග ඩිරෙක්ට් එහෙම නැත්නම් ඍජුවම ඉලෙක්ට්‍රෝන හුවමාරුවක් සිද්ධ කරගන්න බෑ. ඒකින්ද අපි අක්‍රීය ලෝහයක් දාලා ඒක හරහා තමයි උදාහරණයක් විදිහට ප්ලැටිනම් කූරක්, කාබන් කූරක් වගේ එකක් දාලා තමයි ඒක හරහා තමයි මෙන්න මේ ඉලෙක්ට්‍රෝන හුවමාරුව සිද්ධ කරගත්තේ. උතන මේකේ තියෙන පළවෙනි නීතිය තමයි අන්න ඒ විදිහට වායුමය ඉලෙක්ට්‍රෝඩයක අක්‍රීය ලෝහයක් යොදා ගන්නවා නම් ඒ අක්‍රීය ලෝහය මුලින්ම යොදන්න ඕනේ අක්‍රීය ලෝහය. එතකොට මම මේකෙත් ගන්නවා භෞතික අවස්ථාවල එක්ක ප්ලැටිනම් සොලිඩ් කියලා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඉරක් ගහලා ප්ලැටිනම් සොලිඩ් කියලා ඉරක් ගහලා ඊට පස්සේ මතක තියාගන්න ඊට පස්සේ සාමාන්‍යයෙන් වායුමය ඉලෙක්ට්‍රෝඩයක් සම්මත විදිහට අංකණය කරනකොට දාන්න ඕනේ එයාගේ වායුමය ප්‍රභේදය මොකක්ද කියලා. දැන් මේක නනුව නම් වායුමය ප්‍රභේදය Cl2 gas. ඉතින් Cl2 gas කියලා දැක්වට පස්සේ ඊළඟට එයාගේ ජලීය ද්‍රාවණයේ ඉන්න අයනික ප්‍රභේදය ලියන්න ඕනේ. භෞතික අවස්ථාව වෙනස්. තවත් තව ඉරක් ගන්නවා Cl - 8+. මෙන්න මේ විදිහට තමයි එතකොට ක්ලෝරින් ඉලෙක්ට්‍රෝඩයක් සම්මත විදිහට අංකණය වෙන්නේ. ඊට පස්සේ මම හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩ අංකණය ගත්තොත් හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයටත් මොකක්ද තියෙන විශේෂත්වය? ප්ලැටිනම් කූරක් අත්‍යවශ්‍ය වෙනවා. එතකොට ප්ලැටිනම් කූර මේ විදිහට ප්ලැටිනම් සොලිඩ් කියලා දැක්වට පස්සේ ඊළඟට මම කිව්වා වායුමය ප්‍රභේදය තමයි එයාගේ ළඟින්ම ලියවෙන්න ඕනේ. එතකොට H2 gas කියලා ලිව්වා. ඊළඟ තවත් මේ විදිහට ඉරක් ගහලා එයාගේ අයනික ප්‍රභේදය ලියනවා. ඒ කියන්නේ H+8+. එතකොට මේක තමයි වායුමය ඉලෙක්ට්‍රෝඩයක් අංකණය කරන සම්මත ක්‍රමය. ඒකේ තිබෙන නීති රීති ටික මොනවාද? ප්ලැටිනම් යොදා ගන්න ප්ලැටිනම් කූර මුලින්ම දක්වන්න ඕනේ. ඒකට එහා පැත්තෙන් වායුමය ප්‍රභේදයත් ඊට පස්සේ තමයි යාගේ අයනික ප්‍රභේදයත් දක්වන්නේ. ඉතින් මේක තමයි වායුමය ඉලෙක්ට්‍රෝඩයකට සම්මත අංකණය කරන විදිය. ඊළඟට අපි අංකණය කරන්න යන ප්‍රභේදය තමයි ඉලෙක්ට්‍රෝඩ වර්ගය තමයි අපි ලෝහ අද්‍රව්‍ය ලවණ ඉලෙක්ට්‍රෝඩ වර්ගය ගන්නවා. ලෝහ අද්‍රව්‍ය ලවණ ලවණය කියන අපි කතා කරේ කැලමල් ඉලෙක්ට්‍රෝඩය සහ සිල්වර් ඒක වටේ සිල්වර් ක්ලෝරයිඩ් තැන්පත් වෙලා තියෙන ඉලෙක්ට්‍රෝඩය. මේ ඉලෙක්ට්‍රෝඩ දෙක ගැන තමයි කතා කරන්නේ. ඒතර මේකේ රසායනික ප්‍රතික්‍රියා සහ අංකණය ගැන තමයි දැන් මේ කතා කරන්න යන්නේ. ඒතර මේකේ රසායනික ප්‍රතික්‍රියා ලියන එක මතක ඒක එච්චර ලොකු ප්‍රශ්නයක් නැහැ. ඒක පොඩ්ඩක් මතක කරගත්තොත් කැලමල් ඉලෙක්ට්‍රෝඩයේ තිබ්බ විදිය යටම තිබ්බේ රසදිය ද්‍රව රසදිය. ඒකට උඩින් කැලමල් තට්ටුව තිබ්බ. එහෙම නැත්නම් Hg2Cl2 mercurous chloride කියන එක. ඊටත් උඩින් තිබ්බේ KCl සංතෘප්ත ජලීය ද්‍රාවණය. එතකොට මේක ප්ලැටිනම් කම්බියක් ආධාරයෙන් තමයි මේකෙ සිද්ධ වුණු ප්ලැටිනම් කම්බියක් ආධාරයෙන් තමයි මේකෙදි ඉලෙක්ට්‍රෝන හුවමාරුව සිද්ධ වුණේ. අපි ඒක ගැන මේ එපිසෝඩ් එකේම මුල් හරියදී කතා කරා. එතකොට මම ඒකට අදාළ රසායනික ප්‍රතික්‍රියාව ලිව්වොත් ඔක්සි හරණය වෙන විදියට ඉලෙක්ට්‍රෝන ගන්නේ රසදිය අයන Hg2Cl2 solid කියන එකේන ධන 2 ඉලෙක්ට්‍රෝන අරගෙන පත් වෙනවා 2 රසදිය ලික්විඩ් එක බවට. මෙයාගේ තිබ්බ Cl- අර කැලමල් මත තිබ්බ Cl- කැලමල් තුල තිබ්බ Cl- ජලීය ද්‍රාවණගත වෙනවා 2Cl-8+ විදියට. ඒතර මේ විදිහට තමයි මේකේ රසායනික ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. සිල්ල ක්ලෝරයිඩ් ඉලෙක්ට්‍රෝඩය ගත්තම ඒකේ තිබ්බේ සිල්ල කූරක්. ඒකේ තිබුණ නැහැ ප්ලැටිනම් කූරක්. එතකොට සිල්ල කූර මොකද උනේ? සිල්ල කූර ඉලෙක්ට්‍රෝන පිට කරමින් සිල්ල ධන එක ආයන ද්‍රාවණයේ බවට පත් වෙනකොට ඒ සිල්ව ධන එක ආයන ද්‍රාවණයේ තිබ්බ සංතෘප්ත KCl ද්‍රාවණයේ තිබ්බ Cl- අයන
සිල්වර් එක්ක එකතු වෙලා සිල්වර් ක්ලෝරයිඩ් විදිහට අවක්ෂේප වෙනවා. අවක්ෂේප වෙනවා නෙමෙයි ඇත්තටම ඒ සිල්වර් කූර වටේම තැම්පත් වීමක් තමයි සිද්ධ වුනේ. ඒතර ඒක ලියනවා නම් ඔක්සිහරණය වෙන විදිහකට. ඒතර මම ගන්නවා ඔක්සිහරණයක් විදිහට ලියනවා හින්දා සිල්වර් ක්ලෝරයිඩ් සොලිඩ් එක ඉලෙක්ට්‍රෝනයක් අරගන්නවා. ඒ ඉලෙක්ට්‍රෝනය ගන්න සිල්වර් ප්ලස් ආයනය පත් වෙනවා සිල්වර් සොලිඩ් එක බවට. මේ Cl- එක මෙතන ඉන්න Cl- එක ද්‍රාවණගත වෙනවා Cl- A විදිහට KCl ද්‍රාවණයට එකතු වෙනවා. එතකොට කැඩවල් ඉලෙක්ට්‍රෝඩයට හා සිල්වර් ක්ලෝරයිඩ් ඉලෙක්ට්‍රෝඩයට මේ රසායනික ප්‍රතික්‍රියා ලියා ගන්න එක එච්චර ප්‍රශ්නයක් නෙමෙයි. ඊට පස්සේ මම යනවා කැඩවල් ඉලෙක්ට්‍රෝඩයේ අංකණය පැත්තට. කැඩවල් ඉලෙක්ට්‍රෝඩයේ අංකණය පැත්තට. ඉතින් මම කිව්වා කැඩවල් ඉලෙක්ට්‍රෝඩයට අනිවාර්යෙන් ප්ලැටිනම් කූරක් සහභාගී වෙනවා. ප්ලැටිනම් කූර හරහා තමයි එයාගේ ඉලෙක්ට්‍රෝන හුවමාරුව සිද්ධ වෙන්නේ. ඒකින්ද අපි ඔක්කොම කලින් ප්ලැටිනම් කූර අනිවාර්යෙන් ලියලා ඉන්නම ඕනේ. ප්ලැටිනම් කූර ලිව්වා. ඊට පස්සේ ලියන්නේ මතක තියාගන්න ඊට පස්සේ ලියන්නේ ප්ලැටිනම් කූර හා ගැටෙන රසදිය, ද්‍රව රසදිය. එයාගේ සංයෝග නැත්නම් මූලද්‍රව්‍යමය අවස්ථාව. ඒ කියන්නේ මෙතන මේ කලින් එකේ Ca2 gas H2 gas ලිව්වා වගේ මෙතන මෙයාගේ ලියන්න ඕනේ ද්‍රව රසදිය. රසදිය ලික්විඩ් එක. ඒක මොකක් බවටද පත් වෙන්නේ රසදිය ලික්විඩ් එක? ඒක පත් වෙන්නේ Hg2Cl2 එහෙම නැත්නම් mercurous chloride බවට. එතකොට එහෙනම් පත් වෙන්නේ Hg2Cl2 solid එක බවට පත් වෙනවා. ඊට අමතරව උඩින් තියෙනවා Cl- අයන ජලීය ද්‍රාවණය නැත්නම් සංතෘප්ත KCl ද්‍රාවණය. ඒතර අපි ඒකත් ලියනවා මේ විදිහට ඇලයිරක් ගහලා Cl- A+ කියලා. එහෙනම් ප්ලැටිනම් කූරෙන් පටන් අරගෙන ද්‍රව රසදිය mercurous chloride සහ Cl- විදිහට මේක ලියලා මේක තමයි එයාගේ සම්මත අංකණය කරන විදිය. ඊට පස්සේ මම එනවා ආයි සිල්වර් ක්ලෝරයිඩ් ඉලෙක්ට්‍රෝඩයට. එයාගේ තිබුණ නැහැ ප්ලැටිනම් කූරක්. එයාගේ සිල්වර් කූර තමයි ඉලෙක්ට්‍රෝන පිට කිරීම සිද්ධ කරේ. එහෙනම් මම මුලින්ම ලියනවා සිල්වර් කූර Ag solid. එයාව ඔක්සිකරණය වෙන අණුපිළිවෙලට ලිව්වම ඊට පස්සේ එයා පත් වෙන්නේ සිල්වර් ප්ලස් බවට. හැබැයි සිල්වර් ප්ලස් ආයන නිකන් තිබුණ නැහැ ද්‍රාවණේ. එයා මොකද උනේ? ද්‍රාවණයෙන් Cl- අරගෙන අර සිල්වර් කූර වටේටම තැම්පත් වුණා. එහෙම වුණාම මොකද වෙන්නේ? ඊළඟ ලියනවා AgCl solid එක සහ ඊටත් උඩින් තිබ්බා නැත්නම් ඊටත් එහා පැත්තෙන් තියෙනවා KCl නැත්නම් Cl- අයන ජලීය ද්‍රාවණය. එතකොට මෙතන ඉඳන් ලියනවා Cl- A+. මේ විදිහට තමයි එහෙනම් ලෝහ අද්‍රාව්‍ය ලවණ වල ඉලෙක්ට්‍රෝඩ අංකණය සම්මත ආකාරයෙන් සිද්ධ වෙන විදිය. එතකොට ප්ලැටිනම් කූර භාවිත වෙනවා නම් මේ ප්ලැටිනම් කූර ආරම්භයේදීම සඳහන් කිරීම අනිවාර්ය වෙනවා. ඉලෙක්ට්‍රෝඩ අංකණය කිරීමේ අන්තිම ක්‍රියාවලිය විදියට මම ගන්නවා අන්තිම එක්කෙනා රෙඩොක්ස් ඉලෙක්ට්‍රෝඩ. රෙඩොක්ස් ඉලෙක්ට්‍රෝඩ වලට උදාහරණ විදියට මම ගන්නවා Fe2+ Fe3+ ඉලෙක්ට්‍රෝඩේ සහ Tin2+ Tin4+ ඉලෙක්ට්‍රෝඩේ. මේ ඔක්කොම A+. එතකොට මේ ප්‍රතික්‍රියා ලියන්නත් ඕනේ අපි අනිවාර්යෙන් ඔක්සිහරණය වෙන අණුපිළිවෙලට. එතකොට යකඩ ගත්තොත් මම Fe3+ A+ ඉලෙක්ට්‍රෝනයක් අරගෙන ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාව Fe2+ A+ බවට ඔක්සිහරණය වෙනකොට මේ තින් ධන 4 ආයන Sn4+ A+ ධන 2 ඉලෙක්ට්‍රෝන අරගෙන තින් ධන 2 A+ බවට ඔක්සිහරණය වෙනවා. ඊට පස්සේ තමයි මේක ලියා ගන්න එච්චර අමාරුවක් නෑ. ඔක්සිහරණය වෙන විදිහට ප්‍රතික්‍රියාව ලියන්න රසායනික සමීකරණය ලියන්න ඕනේ. සම්මත අංකන ක්‍රමය එනවා. ඉතින් රෙඩොක්ස් ඉලෙක්ට්‍රෝඩ ඕගලන්ට මතක නම් මම කතා කරපු රෙඩොක්ස් ඉලෙක්ට්‍රෝඩ කියන මාතෘකාව මතක නම් රෙඩොක්ස් ඉලෙක්ට්‍රෝඩ වල එතකොට ඒකෙදි උනේ අනිවාර්යෙන් ප්ලැටිනම් කූරක් හරහා තමයි එයාගේ ඉලෙක්ට්‍රෝන හුවමාරුව සිද්ධ වුනේ. ප්ලැටිනම් කූරක් හරහා තමයි. මොකද යකඩ ධන 2 හා ධන 3 ආයන. එහෙම නැත්නම් තින් ධන 4 හා ධන 2 ආයන ඉලෙක්ට්‍රෝන හුවමාරු කරගත්තේ ප්ලැටිනම් කූරක් හරහා. එතන ප්ලැටිනම් කූර හරහා වෙන හින්දා අනිවාර්යෙන්ම මම කිව්වා ප්ලැටිනම් කූරක් හරහා ඉලෙක්ට්‍රෝන හුවමාරුව සිද්ධ වෙනවා නම් ඒ ප්ලැටිනම් කූර දැක්වීම අනිවාර්ය වෙනවා ආරම්භයේදීම. එහෙනම් මම මේක ලියනවා මුලින්ම ප්ලැටිනම් කූර
ප්ලැටිනම් සොලිඩ් කියලා ලිව්වා. ඊට පස්සේ මේ රෙඩොක්ස් ඉලෙක්ට්‍රෝඩ අංකණයේ තව රූල්ස් දෙකක් තියෙනවා. මතක තියාගන්න සාමාන්‍යයෙන් මේක අපි ලියන්නේ ඔක්සිකරණාංකයේ වැඩි වෙන අණු පිළිවෙලට. එහෙම නැත්නම් කියනවා නම් මේ ප්ලැටිනම් කූර ආසන්නයෙන්ම ලියන්න ඕනේ ඔක්සිකරණාංකයෙන් අඩු ප්‍රභේදය. මේ තැන් වලත් බැලුවොත් අපි සාමාන්‍යයෙන් මෙතන සහ මෙතනදී විශේෂයෙන් ඔක්සිකරණාංකයෙන් අඩු ප්‍රභේදය තමයි මේ ප්ලැටිනම් කූර ආසන්නයෙන් ලියලා තියෙන්නේ. ඒතර ප්ලැටිනම් කූර ආසන්නයෙන් ලියන ඔක්සිකරණාංකයේ අඩු ප්‍රභේදය. ඉතින් මෙතනදී අපි ලියන්නේ එහෙමනම් Fe2+ Fe2+ ඊට පස්සේ Fe2+ වගේම Fe3+ එකම භෞතික අවස්ථාව දෙන්නම 1+ ඉන්නේ. එතකොට මම කෝ භෞතික අවස්ථාව වෙනස් නම් මේ වගේ අවස්ථාවලදී තමයි ඉරක් ගහලා වෙන් කරන්නේ. මේක ඉරක් ගහලා වෙන් කරන්නේ නැහැ. ඒකට හේතුව මොකද්ද? මෙයාලා ඉන්නේ එකම භෞතික අවස්ථාවේ 1+ කියන භෞතික අවස්ථාවේ හින්දා අපි කරන්නේ කමාවක් දාලා ඉතුරු එක්කිනා ලියනවා Fe3+ 1+. එතකොට මේක තමයි මෙයාගේ සම්මත අංකණය කරන ක්‍රමය. ඊට පස්සේ මම ටින් ගෙත් යනවා. එහෙනම් ටින් කියන එක්කෙනා ඉලෙක්ට්‍රෝන හුමාරු සිදු කරගන්න ප්ලැටිනම් සොලිඩ් කියන ප්ලැටිනම් කූර හරහා ඊට පස්සේ ඉරක් ගහලා වෙන් කරලා එයාගේ ඔක්සිකරණාංකයෙන් අඩු අයනය මුලින් ලියන්න ඕනේ. ඒ කියන්නේ ටින් ධන 2 ලියලා භෞතික අවස්ථාවන් වෙනසක් නැති හින්දා ඒ කියන්නේ දෙන්නම 1+ හින්දා කමාවකින් වෙන් කරනවා. කමාවකින් වෙන් කළා ටින් ධන 4 කියන එක 1+ කියලා ලියනවා. ඒතකොට මෙන්න මේ විදිහට තමයි මෙයාගේ අංකණය සිද්ධ වෙන්නේ. එහෙනම් මෙතනදී අපි ලෝහ ඉලෙක්ට්‍රෝඩ අංකණයේදී කතා කරපු මාතෘකාව යටතේ ලෝහ ඉලෙක්ට්‍රෝඩ අංකණයේදී නැත්නම් සම්මත අංකණයේදී අපි ඒකේ නීති රීති ටික කතා කරා. වායුමය ඉලෙක්ට්‍රෝඩයක් අංකණයට ඒකේ නීති රීති ටික කතා කරා. ඒකදී අපි කතා කරා ප්ලැටිනම් කූර මුලින්ම ලියන්න ඕනේ. ඊට පස්සේ වායුමය ප්‍රභේදය, ඊට පස්සේ අයනික ප්‍රභේදයත් එන විදිහට මේකේ ලියන්න ඕනේ කියලා. ඊට පස්සේ ලෝහ අද්‍රාව්‍ය විලාමන ගැන කතා කරනවා. කැලවල් ඉලෙක්ට්‍රෝඩේ සහ සිල්වර් ක්ලෝරයිඩ් ඉලෙක්ට්‍රෝඩේ, කැලවල් ඉලෙක්ට්‍රෝඩේ ප්ලැටිනම් කූරක් තිබ්බ හින්දා යාව මුලින්ම ලියන්න ඕනේ. ඊට පස්සේ රසදිය ඊළඟ මර්කියුරස් ක්ලෝරයිඩ් සහ අන්තිමට අයන ජලීය ද්‍රාවණයේ තියෙන අයනය අන්තිමට සඳහන් කරා. සිල්වර් ඉලෙක්ට්‍රෝඩේ ගත්තොත් සිල්වර් ක්ලෝරයිඩ් එකේ ඒක ප්ලැටිනම් කූරක් නෑ. ඒක ඉතින් සිල්වර් කූරෙන් පටන් ගත්තා. ඊට පස්සේ සිල්වර්+ අයනය සහ අන්තිමට එයාගේ තිබ්බ සංතෘප්ත KCl ද්‍රාවණයේ තිබ්බ Cl- අයනය අපි ඒකේ ලිව්වා. ඊට පස්සේ අන්තිමට රෙඩොක්ස් ඉලෙක්ට්‍රෝඩේ ගත්තොත් රෙඩොක්ස් ඉලෙක්ට්‍රෝඩේ ප්ලැටිනම් කූර මුලින්ම ලියන්න ඕනේ. ඊට පස්සේ මම ප්ලැටිනම් කූර ආසන්නයෙන්ම අපි සාමාන්‍යයෙන් දාන ඔක්සිකරණාංකයෙන් අඩුම ප්‍රභේදය සහ ඒවයි භෞතික අවස්ථාවල 1+ වෙනසක් නැත්තම් අනිවාර්යෙන් අපි ඒක කමාවකින් වෙන් කරන්නේ. මේ කලින් මේ වෙන් කරා වගේ ඇලයිරක් මගින් වෙන කිරීමක් සිදු කරන්නේ නැහැ. ඒතර මෙන්න මේ නීති ටික තමයි ඔයගොල්ලෝ මතක තියාගන්න තියෙන සාමාන්‍ය සරල නීති ටික සම්මත ආකාරයෙන් ඉලෙක්ට්‍රෝඩයක් අංකණය කරනකොට. එතකොට අද දවසේ අපේ මේ එපිසෝඩ් එක මෙතනින් ඉවර වෙනවා. ඊළඟ දවසේ ඔයගොල්ලන්ට මේ විද්‍යුත් රසායනයට අදාළ ඉතුරු දේවල් විද්‍යුත් රසායනික කෝෂ සහ කෝෂ අංකණය මේ ඉලෙක්ට්‍රෝන අංකණය කරා වගේ කෝෂ අංකණය කරන ක්‍රමයකුත් තියෙනවා. ඊට පස්සේ යම් විද්‍යුත් රසායනික කෝෂයක විද්‍යුත් ගාමක බලයේ සෙවීම, ඊට පස්සේ සාපේක්ෂ ඉලෙක්ට්‍රෝඩ විභවය කීයද කියලා ගණනය කරන විදිය, අන්නේ දේවල් ටිකත් එක්ක මම ඊළඟ දවසේ ඔයගොල්ලන්ව හම්බෙන්න. අදට මේ ටික තමයි ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ. ඉතින් අපි ප්ලෑන් කරගෙන තිබ්බ විදිහටම මේ විද්‍යුත් රසායනයේ වීඩියෝ සීරීස් එකේ දෙවෙනි එපිසෝඩ් එක අද අපි කතා කරලා ඉවර කරා. ඉතින් අද අපි මේකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙලා හිටියේ මේ ඉලෙක්ට්‍රෝඩයක විභවයට රඳා පවතින නැත්නම් ඉලෙක්ට්‍රෝඩයේ විභවයට බලපාන සාධක සහ මේ ඉලෙක්ට්‍රෝඩයක් කොහොමද සම්මත ආකාරයෙන් අංකණය කරගන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ සීරීස් එක ඔයගොල්ලෝ සම්පූර්ණයෙන් නරඹුවා නම් ඔයගොල්ලන්ට බොහොම පහසුවෙන් මෙන්න මේ කියන කරුණු කාරණා ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ විද්‍යුත් රසායනයේ වීඩියෝ සීරීස් එකත් එක්කම මම ඔයගලන්ට කියපු විදිහට ඉදිරි වීඩියෝස් වලදී ඔයගලන්ගේ අර මොටිවේෂනල් වීඩියෝ සීරීස් එක මම අරගෙන බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ ගැන වගේම අද කරපු පාඩම ගැන ඔයගලන්ගේ අදහස් පල්ලෙහා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ සඳහන් කරන්න. ඉතින් මේ වගේම වීඩියෝ කීපයකින් මම ඔයගලන්ව ඉස්සරහටත් හම්බෙන්න කවුරු හරි මේ වෙනකොටත් අපේ channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එක සහ ඊට එහා පැත්තේ තියෙන bell icon එක click කරලා අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් ඔයගොල්ලන්ව හම්බ වෙනකම් ඔයගොල්ලන්ට සුබ දවසක්. මම දේශාන් වීරරත්න.